සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගෞතම බුද්ධ ශාසනයේ මේ උතුම් සදහම් ලාභය අපිට ලබලා දුන්න අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ උතුම් ධම්ම පූජා දහම් දේශනාව සඳහා දායකත්වයේ දරමින් ධර්ම දානයේ පින් රැස් කරගන්නේ මීට මාස 3කට පෙර මිය පරලෝකීය ශ්‍රී නිමල් ජයසිංහ පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් බුද්ධිමනී විජේසූරිය මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා. ඉනිසා 2021 අප්‍රේල් 7 වන දින මීට මාස 3කට කලින් මිය පරලෝකීය ශ්‍රී නිමල් ජයසිංහ පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා කියන අදහසින් අපි අද දවසේ මේ ධර්ම දානයේ පින රැස් කරගනිමු. ඉන් අනතුරු මේ පින අපි බොහෝ දිනාට අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පින්වත්නි, අද දවසේ ඊටමත් වටිනා පිනක් අපි රැස් කරගන්නේ. ඒ වගේම තමන්ගේ ජීවිතේට අනන්ත අප්‍රමාණ යහපත පිහිට පිළිසරණ පිණිස පවතින ධර්ම දානමේ පිනක් රැස් කරගන්නවා. ධර්ම ශ්‍රවණය කරමින් ඒ වගේම දහම් කරුණු ජීවිතයට ගලපා ගනිමින්. ඉතින් පින්වත්නි, අද දවසේ දේශනා කරන්න කල්පනා කළේ විශේෂ කාරණාවක්. ඒ තමයි අපේ ජීවිතයේ තියෙන භයානකම සසර ගමනේ ස්වභාවයක් ගැන. ඒ ඇත්තට මේක හිතට තේරුනොත් එහෙම අතිශයින් සසර ගැන බය උපදිනවා. සත්‍ය කතාවක්. ඒ තමයි පින්වත්නි, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ තුල තියෙනවා ඥානයක්. ඒ තමයි අතීතානාගත වර්තමාන කර්ම විපාක දෙන හැටි, විපාක දෙන කාල වශයෙන් ඒ හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේට තේරෙනවා. ඒක භාග්‍යතුන් වහන්සේ තුල තියෙන දසබල ඥාන වලින් එකක්. මේ තමයි මේ කර්මය ගැන තියෙන ඥානය. ඒ විදිහේ කර්මයේ පිළිබඳව ඥානයක් පින්වත්නි වෙන කිසිම ශ්‍රාවකයෙකුට නැහැ. සාරිපුත්තයන් වහන්සේටවත්, ප්‍රඥාවෙන් අග්‍ර සාරිපුත්ත මහරහතන් වහන්සේටවත්, ඉරිදිමතුන් අතර අග්‍ර මුගලන් මහරහතන් වහන්සේටවත් ඒ බුදුරජාණන් වහන්සේ කර්මයේ දිහා දකින්න විදිහේ ඥානයක් නැහැ. එතනින් මෙහා දිව්‍යයන් සහිත ලෝකයා ගැන කවර කතාවද? ඉතින් ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ කර්මය ගැන දවසක් වදාලා ඒක මේ ලෝකයාටම සැඟවී තිබෙන දෙයක්. ඒ තමයි සමහර කර්ම තියෙනවා, තව කර්ම යට යවනවා. ඒක කොහොමද තේරුම් ගන්නේ? ඒක වෙන්නේ මේ විදිහට තේරුම් ගන්නේ. ඒ තමයි ඔන්න පින් කරන කෙනෙක් ඉන්නවා. ඒ පින් කරන කෙනා ඔන්න මැරෙනවා. මැරිලා මෙහා දෙව්ලොව උපදිනවා. දැන් හරිනේ. තොටුන කෙනෙක් දිවසින් දැකලා මේක කියනවා අහවලා පින් කළා.
ඔන්න එයා දෙව්ලොව ඉපදුනා. පිනේ විපාක තියෙනවා. ඒ කරපු පිනෙන් තමයි දෙව්ලොව ඉපදුනේ කියලා. ඔන්න තව කෙනෙක් ඉන්න හොඳට පින් කරනවා. එයා මැරිලා ගිහිල්ලා උපදිනවා අපායේ. ඒතර මේක කෙනෙක් දිවසින් දකිනවා. දැකලා කියනවා අම්මේ මෙන්න පින් කළා. මෙන්න අපායේ ඉපදිලා. ඒ නිසා පිනේ විපාක නැහැ. බලන්න පින් කළා ගිහිල්ලා ඉපදුනේ අපායේ. කියලා කෙනෙක් කියනවා. ඔන්න පව් කරන කෙනෙක් ඉන්නවා. දස අකුසල්ම කරනවා. ඊට පස්සේ මේ විදිහට පව් කරලා මෙයා මැරිලා උපදිනවා නිරේ. ඒතර ඔන්න කෙනෙක් කියනවා මෙන්න මෙයා පව් කළා මෙන්න නිරේ ඉපදුනා. පව් කරන එකේ විපාක තියෙනවා. කරපු පව් වලට අනුව නිරේ ඉපදුනා කියලා. තව කෙනෙක් ඔන්න ඉන්නවා පව් කරනවා. පව් කරලා එයා උපදිනවා දෙව්ලොව. ඒතර පව් කරලා දෙව්ලොව ඉපදුනාට පස්සේ ඔන්න කෙනෙක් කියනවා මං ඔන්න දැක්ක පව් කරන කෙනෙක් දෙව්ලොව ඉපදුනා. ඒ නිසා මේ පාපේ විපාක නැහැ. පාපේ විපාක නැහැ කියලා කියනවා. ඒකට හේතුව ඇයි මේ පව් කරන කෙනෙක් දෙව්ලොව ඉපදෙනවා මං දැක්කනේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා ඔය 4 දෙනාගේම ප්‍රකාශවල හරි පැතිත් තියෙනවා වැරදි පැතිත් තියෙනවා. පින් කරන පළවෙනි කෙනා දැක්කනේ පින් කරන කෙනෙක් ගිහිල්ලා දෙව්ලොව උපදිනවා. එයා දැක්ක දේ හරි. පිනේ විපාක තියෙනවා කියලා කිව්වනේ. ඒ කතාවත් හරි. හැබැයි එයා කිව්වනේ මේ කරපු පිනෙන් මෙන්න මෙයා දෙව්ලොව ගියා. ඒ කතාව ඒකාන්ත සත්‍යයක් නෙවෙයි. සමහර වෙලාවට එයා දෙව්ලොව ගියේ මේ ජීවිතේ කරපු පින් ටිකට නෙවෙයි. මීට කලින් ජීවිතවල කරපු පිනක් මුල් වෙලා තමයි දෙව්ලොව ඉපදුනේ. ඒක කාටවත් පේන්නේ නැහැ. එයා මේ ජීවිතේ කරපු පිනත් යට යවාගෙන සංසාරේ කරපු පින් ඇවිල්ලා ඊළඟ ජීවිතේ දෙව්ලොව යන්නේ. එතකොට මේ ජීවිතේ කරපු පිනටමයි ඊළඟ ජීවිතේ දෙව්ලොව යන්නේ කියලා කියන කතාව ඒකාන්ත සත්‍යයක් නෙවෙයි. කුසල් යට යවන කුසල් තියෙනවා. ඔන්න ඊට පස්සේ කෙනෙක් ඉන්න හොඳට පින් කරනවා. ඊළඟ ජීවිතේ නිරේ උපදිනවා. ඔන්න කෙනෙක් කියනවා මම පින් කරන කෙනෙක් නිරේ යනවා දැක්කා. ඒ දැකපු එක හරි. පිනේ විපාක නැහැ කියලා එයා කියනවා. ඒ කතාව වැරදි. එතකොට එතන කොහොමද උනේ? එයා මේ ජීවිතේ පින් කළාට ඒ පින යට කරගෙන සංසාරේ අකුසලයක් ආවා. ඇවිල්ලා ඊළඟ ජීවිතේ නිරේ ගියා. මේ ජීවිතේ පින හැංගුණා. මේක ලෞතුරා සම්මා සම්බුදු කෙනෙක් තමයි මේක දකින්නේ. කුසල් යට කරන අකුසල් තියෙනවා. ඔන්න ඊළඟ 3 වෙනි එක්කෙනා දැක්කනේ පව් කරන කෙනෙක් නිරේ ඉපදුණා. ඒ දැකපු එකත් හරි. පාපේ විපාක තියෙනවා කියලා එයා කියනවනේ. ඒකත් හරි. මෙන්න පව් කළා ඒ නිසා ඊළඟ ජීවිතේ නිරේ ගියා. ඒ කතාව ඒකාන්ත සත්‍යයක් නෙවෙයි. සමහරවිට එයා මේ ජීවිතේ කරපු පව හැඟවිලා සංසාරේ කරපු පාපයකින් තමයි ඊළඟ ජීවිතේ නිරේ යන්නේ. පව් යට කරන අකුසල් යට කරන තවත් අකුසල් තියෙනවා. ඊළඟට 4 වෙනි කෙනා කිව්වනේ ඔන්න පව් කරපු කෙනෙක් දිව්‍ය ලෝකෙ ඉපදුනා මම දැක්කා දිවසින්. ඒක දැකපු දේ හරි. ඊට පස්සේ පාපේ විපාක නැහැ. ඇයි පව් කළා නම් නිර්යන්න එපා. මෙයා දිව්‍ය ලෝකෙට ගියේ. පාපේ විපාක නැහැ කියලා කියපු කතාව වැරදි. එතන උනේ එයා පව් කළාට එයාගේ පව සැඟ වුණා සංසාරේ කරපු පිනක් ඇවිල්ලා ඊළඟ ජීවිතේ දෙව්ලොව ගියා. සුගතිය ඉපදුණා. එතකොට පව් යට කරන අකුසල් යට කරන කුසල් තියෙනවා. මේන්න මේ විදිහේ භයානක සංසාර ගමනක් තියෙනවා. මේ දන්නේ දකින්නේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. දැන් ඔය කියපු කර්ම විභාගය මම දහම් කතා කිහිපයක් අනුසාරයෙන් විස්තර කරන්නම්. දැන් ඕක තමයි සිද්ධාන්තය. එතකොට ගොඩාක් මේ තවත් කරුණු මගෙන් විස්තර කරන්නේ ඔබට මේක තේරෙන්න වැටහීම පිණිස. ඔන්න පින්වතුනි මේ කාශ්‍යප බුද්ධ ශාසනයෙන් පස්සේ කාලෙක අංගාති කියන රජතුමාගේ
මේ සෙම්පති කෙනෙක් හිටියා අලාත කියලා. මේ අලාත සෙම්පති පෙර ජීවිතේ පේනවා. මෙයා රජතුමාට කිව්වා රජතුමනි මට පෙර ජීවිත පේනවා මං කලින් ජීවිතේ ගව ඝාතකයෙක්. මුළු ජීවිත කාලෙම ගවයන් මරණ කෙනෙක් වෙලා තමයි මං ඉපදිලා හිටියේ. ඒ වුණාට රජතුමනි මම මැරිච්ච ගමන් මේ ඔබතුමාගේ රාජ්‍යයේ සෙම්පති පවුලේ ඉපදුනානේ. මම දැන් සෙම්පතියෙක් වෙලා මහා සැප සම්පත් විඳිනවානේ. රජතුමනි පව්වල විපාක නැහැ. පව්වල විපාක තියෙනවා නම් මං ඉපදෙන්න බෑ නිරේ කියලා කිව්වා. රජතුමාගේ හිතේ පාපේ විපාක නැහැ කියලා බැසගත්තා. ඊළඟට ওই රාජ්‍යයේම ඉන්නවා බීජක කියලා දාසෙක්. මේ බීජක කියන දාසයාටත් පෙර ජීවිත පේනවා. එයා කලින් ජීවිතේ පුරාවටම ගොඩාක් පින් කරපු කෙනෙක්. ඒ කියන්නේ මුළු ජීවිත කාලෙම එකම පාපයක්වත් කළා නැහැ. එතකොට එයාට පේනවා කවදාවත් පව් කළේ නැහැ. මේ ජීවිතේ කුම්භදාසී වතුර ගේන රජතුමාගේ මාලිගාවට වතුර ගේන අන්ත අසරණ දුගී දුප්පත් අසරණ පවුලක කණ්ඩ බොණ්ඩත් නැති දාස කුලේ මේ අසරණ වෙච්ච ළමයෙක් වෙලා ඉපදුණා. ඔහු රජතුමාට ඇවිල්ලා කිව්වා රජතුමනි මට පෙර ජීවිත පේනවා. මං කලින් ජීවිතේ එකම පාපයක්වත් කළේ නෑ. මුළු ජීවිත කාලෙම පින් කළේ. මේ ජීවිතේත් මං ඊට පස්සේ මං එතනින් මැරිලා මේ දාස කුලේ ඉපදුණා. මට පව් කරන්න හිතෙන්නේ මං තියෙන කෑම ටික අනිත් අයට දීලා නොකා නොබී බඩගින්නේ මම ඉන්නවා. එච්චර මම යහපත කරනවා. ඒ වුණාට මට පේන දේ අනුව මේ පින්වල විපාක නැහැ. පින්වල විපාක තියෙනවා නම් අච්චර පින් කරපු මං මෙච්චර අසරණ වෙලා උපදින්නේ ඇයි? රජතුමාගේ හිතේ කිඳා බැස්සා පින්වල විපාක නැහැ කියලා. දැන් ඔය දෙදෙනාගේ දැන් ඕක විස්තර කරන්න කවුරුත් නැහෙනි. ඔය අලාත කියන සෙම්පතියා කලින් ජීවිතේ ගව ඝාතකයෙක් වූ බව හැබෑව. ඊට කලින් ජීවිතේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ රන්වන් සෑයට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතු තැන්පත් සෑයට මල් මාලයක් පූජා කරපු ස්තූප වැඳපු මිනිසෙක් මේ අලාත සෙම්පති. මෙයා මේ විදිහට කාශ්‍යප බුද්ධ ශාසනයේ ස්තූප වැඳලා මල් මාලා පූජා කරලා පින් රැස් කරගෙන හිටියා. එහි පින සැඟවිලා සංසාරයේ තව අකුසලයක් ඉදිරිපත් වෙලා ඊළඟ ජීවිතේ ගව ඝාතක පවුලක ඉපදුණා. මුළු ජීවිත කාලෙම හරක් මරන්නෙක් වෙලා හිටියා. ඊට පස්සේ මොහුගේ මරණ කාලේ මේ ජීවිත කාලෙම හරක් මරපු පාප කර්මයේ සැඟවිලා අර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සෑයට මල් මාලාවක් පූජා කරපු පින ඉදිරිපත් වෙලා ඊළඟ ජීවිතේ සෙම්පතියෙක් වෙලා ඉපදුණා. දැන් මල් මාලා වගේ දේවල් සොඳුරු සුවඳවත් මල් මාලා ශ්‍රේෂ්ඨයිට නිදාන්නේ. ඒතර මල් මාලා පූජා කිරීමේ ආනිසංස තමයි ශ්‍රේෂ්ඨ පවුලක උපදිනවා. එතකොට මෙයා සෙම්පතියෙක් වෙලා ඉපදුණා. දැන් බලන්න අර කාශ්‍යප බුද්ධ ශාසනයේ ස්තූප වන්දනා කළ ඒ කුසලයේ යට වෙලා අකුසලයක් ආවා. ඇවිල්ලා ගව ඝාතක පවුලක ඉපදුණා. ඒ පාපේ යට ගිහිල්ලා අර කුසලේස් මත වුණා. අන්න අකුසල් යට කරන කුසල් ආවා. ඇවිල්ලා දැන් සෙම්පතියෙක් වුණා. ඔබ දන්නවද ওই සෙම්පතියෙක් වෙලා ඉපදුන කාශ්‍යප බුද්ධ ශාසනයේ සෑය වැඳලා මල් මාලා පූජා කරපු කෙනා කවුද කියලා? දේවදත්ත. දේවදත්ත කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ස්තූප වැඳ වැඳ හිටපු කෙනෙක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතු සෑයේ පාමුල මල් පුදා හිටපු කෙනා අපේ ගෞතම බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ සිරසට ගල් පෙරලන කෙනා බවට පත් වුණා. කොහොමද සංසාරේ හැටි? සෝතාපන්න නොවි ආර්ය ධර්මයේ පිහිටන්නේ නැතුව මේ යන සංසාර ගමනේ ස්ථිර අනාවැකී අපිට අපේ ජීවිතය ගැන කියන්න බෑ. අපි මෙහෙම වෙනවා අපේ ජීවිතේ මෙහෙමයි කියලා ස්ථිර අනාවැකී අපිට කියන්න බෑ. බලන්න කාශ්‍යප බුද්ධ ශාසනයේ ධාතු සෑයවල් වැඳ වැඳ හිටපු කෙනා දේවදත්ත. ඊළඟට
ඔන්න අර දාස බීජක කතාව බලමු. බීජක කලින් ජීවිතේ කුසල් කරපු කෙනෙක්. ඉතින් මේ බීජකටත් තියෙනවා සංසාර කතාවක්. ඒ තමයි මේ බීජක කාශ්‍යප බුද්ධ ශාසනයේ ගොවියෙක්. ඒ ගොවියා කුඹුරු සීසාමින් සිටිද්දී ඒ ගොවියා හරක් ටික සීසාලා කැලියට වතුර බොන්න වල් කන්න දාලා මෙයා කුඹුර මට්ටම් කළා. පෝරු ගෑවා. ඒ ටික ඉවර වෙලා ඇඟ හොදාගෙන හවස් වෙලා එනකොට හරක් ටික නැහැ. අර හරක් ගියා අඩිපාර ඔස්සේ යනකොට කැලිය ඇතුළට ගියා. රෑ වුණා. අතරමං වුණා. අතරමං වෙලා ඔන්න දවස් ගාණක් කැලියේ අතරමං වෙලා ඉන්නකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේ නමකුත් කැලියේ අතරමං වෙලා. ඉතින් අර භික්ෂුන් වහන්සේ අර ගොවියාගෙන් ඇහුවා පින්වත මට පාර කියන්න. ඒතකොට ඒ මිනිහයාත් අතරමං වෙලා. ඒ මිනිහයාට හොඳටම තරහ ගියා. ඊට පස්සේ දෙවෙනි පාරත් ඇහුවා පින්වත පාර කියන්න. කිව්වා මං මේ මොනවා කියනවද මන් දන්නේ නැහැ. මං ඔයගේ 16ද කියලා ඇහුවා. ඔහේ වුණනම් වැඩකාරයෙක් වගේ මට පාර පෙන්නනවා කිව්වා. දැන් තරහට. ඒතකොට අර උතුම් ගුණ තියෙන ගුණවත් භික්ෂුන් වහන්සේ නමකට දාසවාදයෙන් කතා කළා. ඔන්න ඒ අකුසලයේ යට ගියා. සංසාරේ කරපු පිනක් හේතුවෙන් ඊළඟ ජීවිතේ ඉපදුනා හොඳ සිටු පවුලක. සිටු පවුලක ඉපදිලා එයා සත්පුරුෂ ඇසුර මුල් කරගෙන බොහෝ පින් රැස් කළා. පින් රැස් කර කර ගොඩාක් පින් කර කර හිටියා. එයාගේ මරණ කාලේ අර පින් ටික යට ගිහිල්ලා සංසාරේ වික්ෂුන් වහන්සේ නමකට දාසවාදයෙන් කතා කරපු පාපේ ආවා. ඇවිල්ලා මේ ජීවිතේ දාස කුලී ඉපදුනා. බලන්න අර කාශ්‍යප බුද්ධ ශාසනය කරපු පාපේ යට ගිහිල්ලා පිනකින් සිටුවරෙක් වුණා. එතකොට අකුසල් යට කරන කුසල් තියෙනවා. එතකොට ඒ කරපු පින් ටික ඔක්කොම යට වෙලා අර දාසවාදයෙන් කතා කරපු පාපේ ආවා. එතකොට කුසල් යට කරන අකුසල් තියෙනවා. ඔබ දන්නවද මේ බීජක වෙලා 16ක් විදියට හිටපු කාශ්‍යප බුද්ධ ශාසනයේ ගොවියෙක් වෙලා හිටපු කෙනා කවුද කියලා? මුගලන් මහරහතන් වහන්සේ. මුගලන් මහරහතන් වහන්සේ කාශ්‍යප බුද්ධ ශාසනයේ ගොවියෙක්. සංඝයාට තරහ ගිහිල්ලා දෝෂාරෝපණය කළා තියෙනවා. බලන්න ඒ කාලේ සංඝයාට තරහ ගිහිල්ලා පාරවත් කියන්නේ නැතුව හිටපු කෙනා මේ ජීවිතේ ගෞතම බුද්ධ ශාසනේ සංඝයා අතරින් නිවනට පාර කියන ද්විතීය ශ්‍රාවකයන් වහන්සේ බවට පත් වුණා. සසරේ ස්වභාවය බලන්න. ඒකයි පින්වතුනි අපිට අපේ ජීවිතය ගැන අනාවැකි කියන්න බෑ. සමහරට අද ඉන්න නපුරු පුජ්‍යලෙක් සමහරට අනාගතේ හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ඉතින් මේ මහා භද්‍ර කල්පේ ආරම්භයේ හිටපු මාරයා මේ අපේ බුද්ධ ශාසනයේ මුගලන් මහරහතන් වහන්සේ. ඒකට අපි බලන්න අපිට කෙනෙක්ගේ ජීවිතය ගැන එහෙම කියන්න බෑ. ඉතින් ඒ නිසා මේ විදිහට කුසල් යට යවන අකුසල් යට යවන කුසල් තියෙනවා අකුසල් තියෙනවා. ඉතින් සත්පුරුෂ ආශ්‍රයයත් අසත්පුරුෂ ආශ්‍රයයත් නිසා මිනිසුන්ගේ ජීවිත ගොඩාක් වෙනස් වෙනවා. එතකොට මේ දේශනාවෙන් තව කාරණාවක් කියන්න තියෙනවා. ඒ තමයි පින්වත්නි දැන් අපිට ගොඩාක් බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයන්නේ මේ පව් කරන මිනිස්සු හොඳට ඉන්නවා. ඇත්තම ගත්තොත් එහෙම අද කාලේ බහුතරයක් සියලු දෙනා නෙවෙයි බහුතරයක් ධනයෙන් ආඩ්‍ය වෙලා සමාජ තත්වයක් තියාගෙන යාන වාහන ඇතුව ධන සම්පත්තියකින් ඉන්න බහුතරයක් පව් වැඩ කරන අය. හැබැයි හොඳට ඉන්නවා. සියලු දෙනා නෙවෙයි බහුතරයක්. ඉතින් ඒකට හොඳම උදාහරණේ පාර්ලිමේන්තුව ගන්නකො. ඊළඟට අපි ගමු හොඳට පින් දහම් කුසල් දහම් කරගෙන ඉන්න බහුතරයක්. එහෙම නැත්නම් ආසරණ වෙලා ඊළඟට මේ බොහෝ කරදර මැද ඉන්න බහුතරයක් ඉන්නවා පින් කරන අය අතර. බහුතරයක් සියලු දෙනා නෙවෙයි. බහුතරයක් ඉන්නවා. අපි ගත්තොත් ධර්ම දේශනාවක් අහන්න ආවත්
පිනක් දහමක් කුසලයක් කරන්න ගියත් බහුතරයක් දුප්පත් මිනිස්සු. කරදර ගොඩාක් මැද ඉන්න මිනිස්සු. තමයි බහුතරයක් කියන්නේ. එතකොට සමාජයේ නැද්ද සාමාන්‍යයෙන් දකින්න දෙයක්. ඒක කවුරු හරි පිළිගත්තා හෝ නැතා හෝ සමාජයේ තියෙන යම් අදහසක් අර බලපල්ලා අරුම් කරන්නේ පවුමයි. නමුත් යසට ඉන්නවා. නමුත් අපි පින් දහම් කරනවා අපිට තමයි හැම කරදරයක්ම කියන මිනිස්සු ඉන්නවා. සියලු දෙනා නෙවෙයි මේ කියන්නේ. එහෙම කියන මිනිස්සු ඉන්නවා. දැන් ඒකට උදාහරණයක්ම බලන්නකෝ අංගාති රජතුමාගේ අලාත සෙම්පති පව් කරන්නේ. නමුත් සෙම්පති තනතුරේ ඉන්නේ. නමුත් බීජක දාස පින් කරන්නේ. නමුත් දාසෙක් විදිහට ඉන්නේ. අනිත් අයට බැල මෙහෙවරකම් කර කර. එතකොට ඒ ජාතකතා විස්තර කරනකොට ඒ ජාතකතාවේ නම මහා නාරද කාශ්‍යප ජාතකය. විස්තර කරනකොට කියනවා අලාත සෙම්පතිගේ ජීවිතය උපමා කරනවා නැවකට. කාශ්‍යප බුද්ධ ශාසනයේ ධාතු සෑයකට මල් මාලාවක් පූජා කරපු නැමැති පින. ඒ පින නැමැති නැව අලාත සෙම්පතිට ලැබුණා. ඔහු කලින් ගව ඝාතනය කරපු පාපය නැවේ පටවපු බඩු වගේ. හැබැයි මේක වතුරේ ගිලෙන්නේ නැව තියෙන නිසා. කාශ්‍යප බුද්ධ ශාසනයේ ධාතු සෑයකට මල් පූජා කරපු පින තියෙන නිසා මේ නිරේ ගියේ නැහැ. හැබැයි අලාත සෙම්පති අර වස්තුවෙන් ධනෙ මත් වෙලා තව තව පව් කරනවා. අර බඩු පුරවපු නැවට තව තව බඩු දා ගන්නවා. දැන් මොකද වෙන්නේ? නැවට දරා ගන්න බැරුව යනවා. අර පින ගෙවිල ඉවර වෙච්ච ගමන් අර පාපේ විසින් ඔහු යටට අරගෙන යනවා. එතකොට පින්වත්නි, පිනක් තියෙන කල් විතරයි කොයි තරම් මිනිස්සෙක් උජාරුවට කෑ ගහලා හිටියත් පින තියෙන කල් විතරයි ওই සද්දේ. ওই කෑ ගැහිල්ල පින තියෙන කල් විතරයි. කට නිසා පව් කරගන්න ඒවා, අපවාද නින්දා කරමින් පව් කරගන්න ඒවා, ප්‍රසිද්ධියෙන් මේ උතුම් අයට ගරහන පාපේ ඒ මිනිස්සු කොච්චර වැජඹුණත් ඒ පාපය අර පින ගෙවිච්ච ගමම විපාක දෙනවා. අර පින ගෙවිච්ච ගමන් විපාක දෙනවා. ඒකයි ඒකේ තියෙන භයානකම. නැවට දරා ගන්න බැරුව යන දවසක් එනවා. ඒ පින තියෙන කල් සැපසේ ඉන්නේ. මේ ලෝකයේ සියලු සත්වයෝ සැප විඳින්නේ පිනක විපාකයක් විදිහට. ඊට පස්සේ දැන් මේ අහිංසක අසරණ පින් කරන මිනිස්සු ඉන්නවනේ කරදරේ කෙලවරක් නැතුව. හොඳ වැඩ මේ මිනිස්සු කරන්නේ නරකක් නෑ, කාටවත් තරහක් නෑ. වෛර කරන්නේ නෑ, ක්‍රෝධ කරන්නේ නෑ, දන් දෙනවා, සිල් ගන්නවා, නමුත් කරදර වැඩි. අර බීජක කිසිම පාපයක් නොකර ඉඳින් අනිත් අයට බැල මෙහෙවරකම් කරන 16ක් උනේ. ඒක මේ වගේ. ඔන්න තරාදියක් තියෙනවා. ඒ තරාදිය සමබරව තියෙන උට ඒ තරාදියේ පියනකට බරක් දානවා. දාපු ගමන් ඒ පැත්ත බර වෙනවා. යම් මොහොතක අර බර අයින් කළාද? අයින් කරපු ගමන්ම ආයෙත් උඩට එනවා. ඒ වගේ සංසාරයේ යම් කර්මයක් මුල් කරගෙන, කර්ම ශක්තියක් මුල් කරගෙන තමයි මේ ජීවිතේ නොයේ දුක්ඛං කටළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. යම් දවසක Taman සංසාරයේ කරපු පාපේ ගෙවි යනවාද? අනිවාර්යෙන් ගෙවි යනවන්නේ නිට්ටිය නෑනේ. ඒ පාපේ ගෙවි ගිය ගමන් කරදර මැද්දේ අඬා වැළපි ශෝක කර නමුත් කරපු පින ඉහළට එනවා. ඒ නිසා පින් කරන මිනිසුනේ නුඹලාට යම්කිසි දුක් කරදර කංකටළු තිබෙනවා නම් ඔය කංකටළු ගෙවෙන්න අරින්න. ඉවසීමත් ධර්මයේ පුරුදු කර ගැනීමත් ඒ මොහොතට විසඳුම් ලබා ගැනීමත් තුලින් ඒ කර්මය ගෙවෙන්න අරින්න. ඒ කර්මය ගෙවිලා යම් දවසක ඔබට මේ කරන පින විපාක දෙනවා. එදාට ඔබ බොහෝ සැපයටපත් වෙනවා. අර තරාදී උපමාවයි නැවේ උපමාවයි කියන එක සිහි කරන්න. එතකොට මේ ජීවිතේ කෙනෙක්ගේ වෙනස් වෙන්නේ. එතකොට ඒ ජීවිතේ අපි දන්නේ නැති වුණාට පින්වතුනි රැස් කරන කර්මය ක්‍රම තුනකට සකස් වෙනවා. එක්කෝ මේ ජීවිතේ ditta ධම්ම වේදනීය. හැම කර්මයක්ම ditta ධම්ම වේදනීය වෙන්නේ නැහැ. ඊළඟට තියෙනවා උපපජ්ජ වේදනීය කර්ම. ඊළඟ ජීවිතේ විපාක දෙන.
හැම කර්මයක් මේ ඊළඟ ජීවිත විපාක දෙන්නේ නැහැ. සමහර කර්ම තියෙනවා අපරාපරිය වේදනීය කර්ම. සංසාරේට එකතු වෙනවා, සැඟවිලා තියෙනවා. ඒකනේ පින්වතුනි මේ ලෝකේ ගිනි ගන්න දවසක් එනවා ලෝක විනාශේ, කල්ප විනාශේ වෙනකොට. ඒ ගිනි ගන්න දවසට නිරේ ඉන්න නිරිසත්තුත් සමහර ආභස්සර බ්‍රහ්ම ලෝකෙට එනවා. මිනිස්සු ආභස්සර බ්‍රහ්ම ලෝකෙට යනවා. ඒ ඇයි? ආභස්සර බ්‍රහ්ම ලෝකේ ඉපදෙන කර්මයක් අර සත්වයා තුල සැඟවිලා තිනවා. ඒක ඉස්මතු වෙනවා මේ මොහොතේ. ඒකයි. දැන් සමහරලාට මහා බෝධිසත්වයෝ තිරිසන් ලෝකේ ඉපදුනා. තිරිසනුන් අතර ගියා කියෑම ජාතක කතාවල තියෙනවනේ. ඒකට අපිට විස්තර කරගන්න තේරෙන්නේ නැහැ. නමුත් පින්වතුනි සමහර වෙලාවට දීපංකර පාදමූලයේ විවරණ ගන්නට කලින් කරපු කර්මවල ඉදිරිපත් වීමක් වෙන්න පුළුවන් පෙරම් පුරණ ජීවිතේ මහ බෝධිසත්වෝ තිරිසන් ලෝකෙට වැටෙන්න. කාරණා විදිහට ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා කෙලවරක් නැති අනාදිමත් සංසාරේ අපි කරපු බොහෝ කර්ම තියෙනවා. සැඟවිලා අපි දන්නේ නැහැ. දැන් විශාල අඹ වෘක්ෂයක මල් හටගෙන අඹ ගෙඩි හැදිලා අඹ ගෙඩි වලින් බර වෙනවා. එතකොට අපිට මේ අඹ ගහ දිහා බැලුවට පස්සේ අඹ ගහේ හැදිච්ච ගෙඩි අඹ ගහේ කොතනද කලින් තිබ්බේ මීට කලින් කියලා හොයන්න බෑ. කිසිවෙකුට හොයන්න බෑ. ඒ වුණාට ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කර්ම පිළිබඳව දැනීමේ ඥානෙ දිහා බලන්න බුදුරජාණන් වහන්සේට පුළුවන් ඒ කර්මය කවදා කොහේදී කොතනදී කරපු එකක්ද කොහොමද විපාක දෙන්නේ කියලාත් බුදුරජාණන් වහන්සේට දකින්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ දවසක් ඉන්දසාල ගුහාවෙන් එළියට වඩිනකොට ඉන්දසාල ගුහාවේ දොරටුවට ඇවිල්ලා එක බකමූණෙක් බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලා තටු දෙක හිසේ තියාගෙන මේ ගෞරව කරමින් හිටියා. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා ආනන්ද මේ සත්වය යම් දවසක මේ බකමූණා යම් දවසක ශාස්ත්‍රුන් වහන්සේට මේ පැහැදිච්ච පිම්බලේ අරමුණු කරගෙන සෝමනස්ස කියන පසේ බුදුරජාණන් වහන්සේ බවට පත් වෙනවා කියලා. එතකොට බලන්න එතකල් මේ සතා තිරිසන් ලෝකෙ වැටෙමින් දුක් විඳ විඳ යනවා. නමුත් මේක සැඟවිලා යම් දවසක පසේ බුදු වෙනවා. දැන් දේවදත්ත මේ වෙනකොට අවීචි මහ නරකාදී සම්පූර්ණයෙන්ම නිරේ යටයි උඩයි යට කකුල් වැදිලා උඩ ඔළුව වැදිලා මේ පැත්ත නිරේ අනිත් පැත්ත වැදිලා මේ විදිහට හිර වෙලා හෙල්ලෙන්නවත් බැරි විදිහට තමයි දේවදත්ත විපාක විඳින්නේ. නමුත් මේ විදිහට මේ කල්පේම දුක් විඳලා දේවදත්තත් යම් දවසක අපි මේ ලෝකයාම දේවදත්තයා කියලා බනින දේවදත්ත යම් දවසක මහා බ්‍රහ්මයාගේ පවා වැඳුම් ලබන මේ ලෝකයක් දෑත නල්ලේ කියලා සාදු කියලා වඳින සට්ටීස්සර කියන පසේ බුදුරජාණන් වහන්සේ බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේට පැහැදිච්ච පොළොව පලාගෙන ගිනිදැල් මත යද්දිනුත් බුදුන් සරණ සිහි කර කර ගිය කර්ම විපාකේ. ඉතින් ඒ නිසා මේ අපිට කර්මයේ කියන ඒවා ගැන පින්වතුනි මේ අපිට තේරෙන්නේ හොඳම දේ තමයි ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඇසුරෙන් ඒ ධර්මයේ දරා ගන්න එක. ඒ නිසා මම තවත් මේ කරුණු කාරණා තේරෙන්න තවත් විස්තරයක් කියන්නම්. අතීතේ කාශ්‍යප බුද්ධ ශාසනයෙන් පස්සේ කාශ්‍යප බුදුරජාන් වහන්සේගෙන් පස්සේ අපේ බුද්ධ ශාසනයේ අතර බුද්ධාන්තරයක් කියලා කියන්නේ අවුරුදු මෙච්චරයි කියලා කියන්න බෑ. අවුරුදු මෙච්චරයි කියලා කියන්න බෑ. දැන් අපිට හිතෙන්නේ දැන් මේ අවුරුදු මේ 2000 ගාන ගෙවිලා ගිහිල්ලා ඊට පස්සේ ඉක්මනට මිනිස්යාගේ ආයුෂ වැඩි වෙලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙයි කියලා. අම්මෝ අහල පහලකවත් නැහැ. අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් ගියාට පස්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. දැන් ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා අවුරුදු 2565යි.
ඒතර බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා අවුරුදු 2000 ගාණක් දැන් අපේ බුද්ධ ශාසනය. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණකට පස්සේ. ඒතර කොච්චර කාලයක් ඒ අතරේ සංසාරේ යන්න තියනවද? දැන් අපි කියන්නේ එහෙම මං කිව්වේ ගොඩාක් අය මෛත්‍රී බුද්ධ ශාසනය නිවන් දකින්න අදහසෙන් ඉන්නේ. ඒකට ඒ අතර සංසාරෙ මෙච්චර ධර්මයේ ඇහෙද්දී මෙච්චර ධර්මයේ කියද්දී මෙච්චර පින් දහම් කරද්දිමුත් සංසාරේ පැරණි අකුසල් වලට අපේ හිතේ බුරබුරා නැගෙන රාගය, ද්වේෂය, මෝහය, බය, තැති ගැනීම, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර මිහි බුද්ධ ශාසනයේම සමහරවට සිවුරු දාගෙන සංඝයා විදියට පෙනී ඉඳලා අනිත් අයට නිନ୍ଦා අපහාස අවලාද කර කර ඉන්න චරිත තියෙන්නේ. මේ වාගේ බුද්ධ ශාසනයකත් පව් කරගන්නවා නම් බුදුරජාන් වහන්සේ නැති කාලෙක මොනවද තියෙයිද? මේ යුගයේටත් ලොකු ස්වාමීන් වහන්සේ වගේ පින්පව් ගැන කියලා දෙන තෙරුවන් සරණේ පිහිටවන උතුම් තෙරුන් වහන්සේ නමක් මේ යුගයේත් පහළ වුණේ නැත්තම් ඉවරයි. ඒනම් තියෙන්නේ Facebook වලින්, YouTube වලින් මේ මාධ්‍යයෙන් අන්තර්ජාලයෙන් අනිත් අයට ගරහා බැන දොස්පරොස් කියා එක එක්කෙනාගේ ඇදකුද කියා ඉන්න සමාජයක් මිසක්කා බුදු කෙනෙක්ගේ ධර්මයක් කතා වෙන සමාජයක් නෑ ලොකු ස්වාමීන් වහන්සේ පහළ වුණ නැත්තම්. ඒක තමයි සත්‍ය කතාව. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කතා වෙන මේ යුගයේත් මේ විදිහට අලකලංචි නම් බුදුරු නැති කාලෙක කොහොම වෙයිද? මෛත්‍රී බුද්ධ ශාසනය දක්වා අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් අපිට සංසාරේ යන්න තියෙනවා. මේකයි මේ භයානකකම. ඒ අතරේ බලන්න පින් යට යවන අකුසල් තියෙනවා, අකුසල් යට යවන කුසල් තියෙනවා. ඒකට අපි හරි දැන් නම් අපි කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි මෙහෙම පිනක් කළා අපිට ඊළඟ ජීවිතේ කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා හිතුවට ඒවා යට යවාගෙන අකුසලයක් ආවොත් මොකද කරන්නේ? මේක මගේ ආත්මය කියලා තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් ස්වභාවයක් නෙවෙයි තියෙන්නේ. ඔන්න කාශ්‍යප බුද්ධ ශාසනයෙන් පස්සේ අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ සංසාරේ ඉපදිලා හිටියා. කාශ්‍යප බුද්ධ ශාසනයෙන් පස්සේ රජගහ නුවර තියෙන ප්‍රදේශෙම රංකරුවෙක්ගේ පුත්‍රයෙක් වෙලා. ඒ රංකරුවාගේ පුත්‍රයා හරි ලස්සනයි. කඩවසන්. ජව සම්පන්නයි. එයාගේ යාළුවෝ කිව්වා බලාපන් උඹ වගේ ඇඟක් අපිට තියෙනවා නම් අර බලාපන් මේ කාන්තාව උඹ දිහා පෙරේත කමට බලන්නේ. ඔය වාගේ ලස්සන කඩවසම් බවක් අපිට තියෙනවා නම් අපි දනී කියලා එක දේවල් කියලා අර කොල්ලගේ ඔළුවට දාලා ඊට පස්සේ යාළුවෝ ටික මේ එකතු වෙලා ලස්සන ගෑනු ළමෙක් මෙයාට සෙට් කරලා ඔන්න දැන් අර කාමාස්වාදයේ විඳින දෙයට ඇබ්බැහි කළා. එතකොට මේ තරුණයා අහු වුණා මේකට. අහු වෙලා මෙයාට මේක ඇබ්බැහි වෙලා නතර කරගන්න බෑ. දැන් අද කාලේ ෆෝන් වලට ඇබ්බැහි වෙලා නතර කරගන්න බැරුව ඉන්නේ. ඇබ්බැහි වෙනවා නතර කරගන්න බෑ. ඊට පස්සේ ඒ මුල් කරගෙන දැන් රංකරුවෙක්නේ ධනයක් තියෙනවා, කඩවසම් බවක් තියෙනවා. ඒවා මුල් කරගෙන බොහෝ ස්ත්‍රීන් සමග වැරදි කාම සේවනයේ යෙදුණා. අනුන්ගේ ස්ත්‍රීන් සමග වැරදි කාම සේවනයේ යෙදුණා. මේ විදිහට බොහෝ පෞරස් කළා. බොහෝ පෞරස් කරලා මෙයා මැරුණට පස්සේ ඉපදුනේ අන්න බලන්න ඒ පාපේ යට ගිහිල්ලා කුසලයක් ඇවිල්ලා ඉපදුනා වංක රටේ සිටුවරේගේ පුත්‍රයෙක් වෙලා. ඒතර හොඳ යාළුවෙක් මුණ ගැහුණා. දැන් ඔන්න වැරදි කාම සේවනය කරපු පාපේ යට ගියා. ඒකට වෙච්ච දෙයක් නැහැ. සංසාරේ කොහෙදෝ කරපු පිනක් ඇවිල්ලා සිටුවරේගේ පුත්‍රයෙක් වුණා. හොඳ යාළුවෙක් මුණ ගැහුණා. හොඳ යාළුවෙක් මුණ ගැහිලා යාළුවා මෙයාට හොඳට යහපත ඉන්න හැටි කියලා දුන්නා. ජීවිත කාලෙම පින් කළා. යහපත් දේවල් කළා. කවදාවත් වැරදි වැඩක් කළේ නැහැ. ඔහු විවාහ වෙනකල් බ්‍රහ්මචාරී සීලය රැක්කා. විවාහයෙන් පස්සේ බිරිඳ හැර තවත් කෙනෙක් ඇසුරු කළේ නැහැ. ඒ පතිනිවෘතාව නැමැති බඹසර රැක්කා. ඒකත් බඹසරක්. විවාහ වෙනකල් ස්ත්‍රියක් පුරුෂයෙක් ඇසුරු නොකර ඉන්න එක කුමර බඹසර, කුමරි බඹසර. විවාහ වුණාට පස්සේ පරපුරුෂ සේවනයේ, පර ස්ත්‍රී සේවනයේ නොකර ඉන්න එක ඒක විවාහ ජීවිතේ බඹසර.
එතකොට මේ විදිහට බ්‍රහ්මචාරය කලින් ජීවිතේ සල්ලාලෙක් වුණ කෙනා මේ ජීවිතේ බ්‍රහ්මචාරයෝ හිටියා. ඊට පස්සේ මොකද උනේ? අන්න ඒ පින් කරගෙන හිටපු කෙනා මැරෙන මොහොතේ අලු යට සැඟවී තිබුණ ගිනි පුපුරක් වගේ කලින් ජීවිතේ වැරදි කාමසේවනය කරපු පාප ඉස්මතු වෙලා රෞරව කියන නිරේ ඉපදුණා. දැන් බලන්න අර ජීවිතයක් දෙකක් දිවසින් දකිනවා නම් මේ අලකලංචේ හොයාගන්නේ කොහොමද? බුදුවරු විතරයි මේවා දකින්නේ. මේ ආනන්ද සාන්නාසගේ කතා සංසාරේ. එතකොට බලන්න අර යාළුවන්ගේ ඇසුර නිසා වෙන දේවල්. පින්වතුනි ඊතල පුරවපු ඊතල උරේකට තද විස පෝපු එක ඊතලයක් දැම්මොත් එහෙම අර මුළු ඊතල ටිකම විස වෙනවා. බලන්න එක විස ඊතලයයි දාන්නේ ඊතල 100 ගාණක් තියෙනවා විස නැති. නමුත් එක විස ඊතලෙන් අර ඊතල 100 ගාණම විස වෙනවා. ඒ වගේ හොඳට ඉන්න පිරිසක් අතරට එක පෞකාරයෙක් එක අසත්පුරුෂයෙක් පහළ වීම ඇති ඉවරයි විනාශ වෙනවා. දැන් ওই මාධ්‍ය වලින් උතුම් සත්පුරුෂයන්ට බයිනවනේ. උතුම් ධර්මයේ දේශනා කරන ශාසනික කටයුතු කරන උතුම් අයට බයිනවා. එතකොට මේ බැනුමට අනේ අගක් මුලක් දන්නේ නැති අහිංසකයෝ ටික හාම් කියාගෙන හෝමිට තියාගෙන අහගෙන ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? උපවාද සිද්ධ වෙනවා. උතුම් අයට ගැරහීම ධර්මදේශකයන්න් වහන්සේලාට ගැරහීම පාපේ උපවාදයට ලක් වෙනවා. එයාලට පස්සේ කාලෙක ඇත්ත නැත්ත තේරිලා ධර්මයට ආවත් ධර්මයේ හිත පිහිටන්නේ කලින් උපවාද කළා තියෙන නිසා. මේ අසත්පුරුෂ අය දැන් ওই ගරහන මේ කර්මත් එක්ක අනාගතේ પરම්පරා ගානකට ධර්මයේ පිහිටන කුසලේ නසනවා. එක අසත්පුරුෂේ පහළ වුණොත් ඇති. අද කාලේ නම් ගොඩාක් අය මේ මාධ්‍ය තුලින් බිහි වෙන සියලු දෙනා නෙවෙයි බොහෝ භාගයට භාගයක් කිව්වක් කමන්නේ සිවුරු දාගන්නේම අනිත් අයට ගරහන්න. එක පාපය, එක අකුසලයක්, එක අසත්පුරුෂේ පහළ වුණු සමාජයක් પરම්පරා ගානක් විනාශ කරනවා. එතකොට ඒ නිසායි ආනන්ද ස්වාමීන් වහන්සේට කලින් ජීවිතේ ඒ වගේ මහ විනාශයක් වුණේ. නමුත් පස්සේ ජීවිතේ ගොඩාක් කුසල් කරන්නේ හොඳ යාළුවෙක් නිසා. ඒ නිසා නිකං පින්වතුනි සමම්පිච්ච මල් ටිකක් ගහක කොලේකින් ඔතාගෙන ගියත් ඒ කොලේ සමම්පිච්ච සුවඳ එනවා. ඒ කොලේ සමම්පිච්ච සුවඳ එනවා. ආන්න ඒ වගේ එක සත්පුරුෂයෙක් ඇසුරු කරන්න ලැබුණොත් ජීවිතේම සුවපත් වෙනවා. දැන් බලන්න අපේ ජීවිතේ මේ විදිහටවත් යම් කුසලයකින් පිනකින් පිරුණේ ලොකු ස්වාමීන් වහන්සේ නැමැති මහා සත්පුරුෂයන් වහන්සේ මුණ ගැහිච්ච නිසා. දැන් පේනවා නේද තාඩන පීඩන වලට මුහුණ දිදී මේ වාගේ නම් ගුටි බැට කන්නේ නැතුව ඇති හිතා ගන්න බෑ මෙච්චර ගුටි බැට දීවනාවක් එක සත්පුරුෂයෙකුට. මේ සියල්ල ඉවසාගෙන තමන් වෙනුවෙන් දොය මේ බුද්ධ ශාසනය වෙනුවෙන් සියල්ල ඉවසාගෙන ලෝකෙට ධර්මයේම දේශනා කරනවා. ධර්මයේම දේශනා කරනවා. යහපතම කරනවා. ශාසනයටම කටයුතු කරනවා. ලොකු ස්වාමීන් වහන්සේ තමන්ට කියලා හදාගත්ත තැන් නැහැ. ඇයි මේ හදන චෛත්‍ය, විහෙර, විහාර, ආරාම මේ සංඝ පිරිස ලොකු ස්වාමීන් වහන්සේ යනකොට මල්ලක දාලා අරන් යන්නද? මේ විහෙර විහාර මේ විහාර දේවාල ගම් පනත යටතේ කිසිම විදියක විහාරයක් උකස් තියන්න බෑ, විකුණන්න බෑ. කිසිම දෙයක් එහෙම කරන්න බෑ. ඒ නිසා ශාසනයේට එක ගොඩනැගිල්ලක් පඩි පෙළක් හැදුවත් ඒක සාංගිකයි. ඒක විකුණන්න බෑ. පන්සල් විකුණන්න බෑ. මේ ශාසනය වෙනුවෙන්මයි ලොකු ස්වාමීන් වහන්සේ මේ විදිහට ශාසනික සේවයක් කරන්නේ. මේ ජීවිතෙන් තවත් ජීවිතයකට යනකොට මේවා පොඩි බැඳගෙන යන්න නෙවෙයි. උන්වහන්සේ කරපු යහපත අරගෙන යනවා. ඒවටත් අවලාද තියෙනවා. නමුත් සත්පුරුෂයෝ ලෝකෙන් ගොඩාක් තාඩන පීඩන වැස්සට තෙමි තෙමි අවුවට පිච්චි පිච්චි ගල් මුල් පහර කමින් ඵල දරන වෘක්ෂයක් සෙවන සලසමින් මිනිසුන්ට ඵල ලබා දෙනවා වගේ ලොකු ස්වාමීන් වහන්සේ බොහෝ ඵලබර රුකක් උන්වහන්සේ බොහෝ දෙනාට සිසිලස දෙනවා සෙවන දෙනවා ඊළඟට බොහෝ දෙනාට යහපත සලසනවා. ඉතින් ඒ නිසා සත්පුරුෂ ඇසුර බොහෝ යහපත. එක සත්පුරුෂේ ලංකාවට එක සත්පුරුෂේ කොයි විදියට බිහි වෙලා මෙච්චර සාසනික යහපතක්
මේ සංඝයා 1000කට ආසන්න සංඝ පිරිසක එකම ආචාර්යවරයා. මේ මුළු ලංකාවෙම නැහැ. මෙතරම් හික්මවන ශිෂ්‍ය පිරිසකට මඟ පෙන්වන එකම ගුරුවරයෙක් මේ ලංකාවෙම නැහැ. ඉතින් ඒ වගේ සත්පුරුෂයන්ට තමයි පෙරලගෙන ඔය ගහන්නේ. ඒ පාපයට හෝමිටි තියන අය කරා පවා ඒ පාපේ පැමිණෙනවා. මොනව කරන්නද? එකයි සත්පුරුෂ ඇසුරයි අසත්පුරුෂ ඇසුරයි අතර තියෙන වෙනස. ඉතින් ඒ අර රංකරුවා ඊළඟ ජීවිතේ සංසාරේ පිනකින් සිටුවරෙක් වෙලා නමුත් අර වැරදි කාම සේවනය කරපු පාපෙන් කලින් ජීවිතේ අර සිටු පුත්‍රයා ඊළඟ ජීවිතේ රෞරව නිරේ ඉපදුනා. අර පින යට යවන සංසාරේ කර්මයක් ආවා. ඊතර මේ මිනිස්සු පව් කරන්නේ පින්වතුනි මේ පව් මදි වෙලාද? සංසාරේ කොච්චර ඒවා සැඟවිල්ල ඇතිද? සමහරට මේ ජීවිතේ මදුරුවෙක් මරන්න නැති කෙනා ඊළඟ ජීවිතේ ගව ඝාතක පවුලක, උරු ඝාතක පවුලක, කුකුල් ඝාතක පවුලක ඉපදෙන්න පුළුවන්. දැන් සෑයවල් විහෙරවල් වැඳ වැඳ ඉන්න කෙනා ඊළඟ ජීවිතේ චෛත්‍ය බෝධි කඩන මිත්‍යා දෘෂ්ටික අන්තවාදීන් වෙලා ඉපදෙන්න පුළුවන්. මේ සසරේ භයානකකම. ඊළඟට රෞරව නිරෙන් මේ චුත වෙලා බොහෝ අවුරුදු ගණන් සිහි කරන්නවත් බෑ කියනවා රෞරව නිරේ දුක. සිහි කරනකොටත් ඇඟ දනවා කියලා. ඒ බොහෝ මේ ඔක්කොම වැරදි කාමසේවනී විපාක. ඊළඟට එතනින් චුත වෙලා එළු යෝනියක ඉපදුනා. ඊට පස්සේ මේ එළුව ඉපදිච්ච ගමම්ම ඉපදිලා මේ දුව පයින් කාලේ එයාගේ හැඩහුරුකමත් හොඳයි කියලා ඒ එළුවම් බලන කෙනා එයාගේ කෝස බීජ තැළුවා. මෙයා ගොඩාක් මහත් වුණා. මහත් වෙලා මෙයාව කරත්තවල බැඳලා බර උසුලන එළුවෙක් බවට පත් කළා. කෝස තැළුවෙත් බොහෝ බර උසුලාගෙන යන්න සිද්ධ වුණේ. කරත්තවල බැඳලා පිටේ බර බැඳගෙන බර උස්සගෙන යන්න සිද්ධ වුණේ වැරදි කාමසේවනී විපාක. බර කරට ගහන්න වෙනවා. ගොඩාක් බර අරගෙන යන්න සිද්ධ වෙනවා. එයින් චුත වෙලා වඳුරු යෝනිය ඉපදුණා. ඒතර වඳුරු රැළිය බහලා තියෙනවා. මහා වඳුරෝ පුංචි වඳුරන්ගේ කෝස ගලවනවා. ඒ පිරිමියෙකුට ඉන්න දෙන්නේ නැහැ. ඒ විදිහට වුණෙත් කලින් ජීවිතේ වැරදි කාමසේවනී කිරීමේ විපාක. එතනිමුත් චුත වෙලා දසන්ත රටේ ගවයෙක් වෙලා ඉපදුණා. ඒ ගවයාගේත් කෝස තැළුවා. බොහෝ හැඩි දැඩි ගවයෙක් බවට පත් වුණා. කරත්තවල බැඳලා ගොඩාක් ජීවිත කාලෙම බර අදින්න සිද්ධ වුණා. කුඹුරු වල හීහාන්න සිද්ධ වුණා. වැරදි කාමසේවනී විපාක. එක ජීවිතයක කරපු. ඒතර කවුරු හරි කෙනෙක් වැරදි කාමසේවනී කරනවා නම් කවදා හරි දවසක බර අදින්න සිද්ධ වෙනවා. මේ කියන අකුසල් වලට මේ විපාක වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක හැඟ වෙන්න පුළුවන් අවස්ථාව ලැබිච්ච ගමන් ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ එතනින් මැරිලා ඉපදුනා වජ්ජි රටේ ජනපදයක නපුංසකයෙක් වෙලා. ස්ත්‍රියකුත් නෙවෙයි පුරුෂයෙකුත් නෙවෙයි. ඒතකොට නපුංසක වෙලා ලාලිත්‍යයෙන් සමාජයේ විහිළුවට ලක් වුණා. බලන්න වැරදි කාමසේවනී විපාක. ඔය වගේ නපුංසක කෙනෙක් අනිත් අයගේ හිනාවට භාජනය වෙන කෙනෙක් දැක්කට පස්සේ වැරදි කාමසේවනී කරන කෙනත් එයාට hina වෙනවා. අර බලාපන් අරකා. කියලා එක එක නම් කියා. නමුත් තමන් වැරදි කාමසේවනී යෙදෙනවා නම් තමන්ටත් සංසාරේ ඔය වගේ ජීවිතයක් උරුමයි. නපුංසකයෝ වෙලා උපදින්නේම වැරදි කාමසේවනී විපාක. නපුංසක කෙනාට ඊළඟ ජීවිතේ ස්ත්‍රී ජීවිතයක් තමයි ලැබෙන්නේ බොහෝ විට. ඒ නපුංසක කෙනා එතනින් චුත වුණා. අර සිටුවරේක් වෙලා කරපු පින් ටිකයි අර පාපයේ දෙකම මිශ්‍ර වුණා. අර වැරදි කාමසේවනී පාපයක් විදිහට ස්ත්‍රියක් වුණා. සිටුවරේක් විදිහට කරපු පින් බලෙන් තවුතිසාවේ සග්දෙවිඳුගේ අගබිසෝ වෙලා ඉපදුනේ. මේ ජීවිතේ නපුංසකේ ඊළඟ ජීවිතේ සග්දෙවිඳුගේ බිරිඳ වෙලා දෙව්ලොව උපදිනවා කියන එක කොහොමද සසරේ පුදුම ස්වභාවය? කොහොමද සසරේ පුදුම ස්වභාවය? ඉතින් මේ විදිහට ජීවිත ගණනාවක් ස්ත්‍රී ජීවිතේ ඉපදිලා පස්සේ අංගාති රජතුමාගේ මේ දුව වෙලා ඉපදුනා. අංගාති රජතුමාගේ දුව වෙලා ඉපදුනා.
ඊට පස්සේ ජීවිත ගානක් ස්ත්‍රියක් වෙලා ඉඳලා ඒ ස්ත්‍රී ජීවිතෙන් චුත වෙච්ච ගමන් දෙව්ලොව සක්දෙවිඳුගේ පුතෙක් වෙලා ඉපදුණා. ඊට පස්සේ පුත්‍ර ජීවිතය බලන්න අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ කාශ්‍යප බුද්ධ ශාසනයත් අපේ බුද්ධ ශාසනයත් අතර අපේ බුද්ධ ශාසනයේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ වන අරහත්වයට පත්වන 80 මහා ශ්‍රාවකයන් අතර කෙනෙක් බවට පත්වෙන කෙනා කල්ප ලක්ෂයක් පෙරම් පුරපු කෙනා වැරදි කාම සේවනයේ මුල් කරගෙන ස්ත්‍රියක් වෙලා ඉපදුණා. ඒ නිසා අද කාලේ මිනිසුන්ට විවරණ තියනවාද? 80 මහා ශ්‍රාවකයෝ වෙනවද? ඉතින් මොනවා කල්ප ලක්ෂයක් පෙරම් පුරලාද? ඒ මොනවත් නැති කෙනාට කොහොම වෙයිද? වැරදි කාම සේවනයේ මුල් කරගෙන. ඉතින් ඒ විස්තර කියන තැන තියෙනවා යමෙක් පිරිමි බව කැමති නම් කවුරු හරි කෙනෙක් ස්ත්‍රියක් වෙන්න කැමති නැතුව නපුංසකෙක් වෙන්න කැමති නැතුව හොඳ පිරිමියෙක් වෙලාම ඉපදෙන්න ආසයි නම් දෝවණය කරන ලද පා ඇත්තේ කසල දුරු කරන ලෙස පරදාර සේවනයේ දුරු කළ යුතුයි. කකුල් දෙක හොඳට හොදාගත්ත කෙනෙක් කකුල ආයි කිල්ට් වෙනවට කැමති නෑනේ. ජරාව තියෙන තැනින් මං ඇරලා යනවනේ. ඒ වගේ පිරිමි බව කැමති නම් වැරදි කාම සේවනයේ දුරින්ම දුරු කරන්න ඕන කියනවා. යම්කිසි කෙනෙක් ස්ත්‍රී භවෙන් මිදෙන්න කැමති නම් යම්කිසි කෙනෙක් ස්ත්‍රී භවෙන් මිදෙන්න කැමති නම් දිව්‍ය අප්සරාවෝ සක්දෙවිඳුට උපස්ථාන කරනවා වගේ තමාගේ ස්වාමියාට උපස්ථාන කරන්න ඕන කියනවා. ඒකනේ මනාපකායික සූත්‍රයෙන් ස්වාමියාට උපස්ථාන කිරීම ගැන කිව්වේ. ස්ත්‍රී භවෙන් නිදහස් වෙන්න කැමති නම් ස්වාමියාට උපස්ථාන කරන්න ඕන කියනවා. ඒතකොට ස්වාමියාට උපස්ථාන කරද්දී මේ මිනිහා හොඳ එකෙක්ද නරක එකෙක්ද ඇයි තොට මං දාස වෙන්නේ කියලා කල්පනා කරන එක නෙවෙයි මෙතන තියෙන්නේ. මට මගේ ස්ත්‍රී ජීවිතේ නිදහස් වෙන්න ඕන කියලා මිනිස්සයා කොයි වගේ කෙනෙක් වුණත් ඒ මිනිසයාට උපස්ථාන කරනවා. ඒකයි මනාපකායික වෘත්තයේ තියෙන්නේ. ඒක තේරුම් ගන්න බැරුව තමයි අපිට අප්‍රමාණව නිඳා කළේ. කාන්තාව අප්‍රමාණව අපිට නිඳා කළා. ස්වාමියාට උපස්ථාන කරන්න කිව්වා කියලා. එතකොට යම්කිසි ස්ත්‍රියක් ස්ත්‍රී භවෙන් මිදෙනු කැමැති නම් දිව්‍ය අප්සරාවෝ සක්දෙවිඳුට උපස්ථාන කරනවා වගේ උපස්ථාන කරන්න ඕන කියනවා. ඒකේ ප්‍රතිඵල එන්නේ මිනිසයාට නෙවෙයි. මිනිසයාට මේ ජීවිතේ ටිකක් වැජමිලා අනිත් අයගෙන් උපස්ථාන ලැබලා ඉන්න පොඩි මොකක් හරි තියෙයි. නමුත් ස්ත්‍රී ඊළඟ ජීවිතේ ඉඳලා දුක් විඳින්නේ නැහැ. ස්වාමියාට උපස්ථාන කිරීම මුල් කරගෙන. මේ විදිහට පින්වත්නි කර්මයේ යට යවන කුසල් තියෙනවා අකුසල් තියෙනවා. මේ අකුසල් යට යවන කුසල් තියෙනවා අකුසල් තියෙනවා. කුසල් යට යවන කුසල් තියෙනවා අකුසල් තියෙනවා. ඒ නිසා අපේ සංසාර ගමනට තිසරණී පිහිටීම තරම්. හැබැයි මේ එකකවත් තිසරණී පිහිට ගත්ත අය නැහැ. දැන් ওই පෙර ජීවිත ගැන කියන අය කියනවා මං කලින් ජීවිතේ හිටියේ අර තැන මං අරේ හිටියේ කියලා මිනිස්සුયો ගැනමනේ කියන්නේ. ඒකට හිතෙනවා මිනිසුන්ට එක ජීවිත එක දිගටම මිනිස්සු වෙලාම යනවා ඇති කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න තියෙන්නේ මේ බලන්න. ඒ අකුසල් යට යවන කුසල් තියෙනවා. ඒ නිසා තිසරණේ පිහිටීම තමයි ස්ථිරසාර විසඳුම මෙතන. ඊළඟට සත්පුරුෂ ඇසුරේ වරදින් අත්මිදීම. තුර තිසරණේ පිහිටලා වරදින් අත්මිදilla සාසන ප්‍රතිපදාව ඉක්මනින් පුරුදු කර ගන්න ඕන. ඔය මිනිසුන්ගේ නිന്ദා අපහාස අවලාදත් එක්ක එකතු වෙලා හිත දූෂ්‍ය කරගන්න එපා. ඒතර බොහෝ පින් කරගෙන මේ ජීවිතේට සැනසෙල්ලක් හදන්න මේ සෑම ධර්ම දේශනාවකින්ම ඔබට කියලා දෙන්නේ මේ භයානක සංසාරයෙන් නිදහස් වෙන හැටි. ඒ නිසා උතුම් සත්පුරුෂ ඇසුරේ පිහිට පිළිසරණ සලසාගෙන තිසරණේ පිහිටලා වැරදි අඩුපාඩු හදාගෙන මේ භයානක සංසාරයෙන් නිදහස් වෙන්න ප්‍රතිපදාව පුරුදු කරගන්න මේ ඇත්තන්ට වාසනාව ලැබේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වතුනි මේ උතුම් ධර්ම දේශනාව සඳහා අද දවසේ දායකත්වයේ දරුවේ බුද්ධිමනී විජේසූරිය මහත්මිය 2021 අප්‍රේල් මාස 7 වන දින මීට මාස 3කට කලින් මිය පරලොව ගිය තමාගේ ස්වාමියාට පින් අනුමෝදන් කිරීම ආරමුණු කරගෙන ශ්‍රී නිමල් ජයසිංහ පියාණන්ට. ඉතින් ඒ නිසා අද දවසේ මේ ධර්මී කතා කරපු පින් බලේ ඔබත් අපි කවුරුත් රැස් කරගත්ත පින
ශ්‍රී නිමල් ජයසිංහ පියාණන්ට අනුමෝදන් වේවා පරලෝව යහපතටපත් වේවා මේ සසර දුකින් අත් මිදේවා කියලා පින් අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වී මේ සියලු දෙනා දැහැමින් රැකගනිත්වා. ඒ වගේම ගෞතම බුද්ධ ශාසනයේ මේ වාගේ ධර්මයක් අපිට අහන්න හරි මේ ශාසනයේ තිසරණේ පිහිට තුලින් මේ භයානක සංසාරයෙන් මිදෙන්න දිශාව පෙන්නපු අපගේ ගුරු දෙවිඳුන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂම ලබත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සීල ගුණ දම් පුරන පිළිවෙත් පුරන සංගරුවනට මේ පින් අනුමෝදන් වී සසර දුකින් නිදහස් වෙත්වා. අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේසක දූපතුන්ට මේ පින් බලෙන් ධර්මාවබෝධයම වේවා. ඒ වගේම ස්වාමියාට පින් අනුමෝදන් කරන්න මේ මහා ධර්ම දානය සිද්ධ කළ බුද්ධිමනී විජේසූරිය මහත්මිය, ඒ වගේම ඒ පවුලේ සියලු දෙනාටත් අපිට ධර්ම දේශනාවට ආරාධනා කළේ පින්වතුන්ටත් පින් අනුමෝදන් වේවා. මීට වසර 13කට පෙර මිය පරලෝකීය ශ්‍රී නදුනී ධනුෂ්කා ජයසිංහ සොයුරියටත් මේ ඇත්තෝ පින් අනුමෝදන් කරනවා. මියගිය දොන් ආතර විජේසූරිය සහ පරාක්‍රම ජයසිංහ යන සීයලාටත් ඔසවතී ජයසේකර සහ ලීනා මේරි ආටිගල අත්තම්මාටත් ඒ පින්වතුන් පින් අනුමෝදන් කරනවා. ඒ පින් එසේම අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරුවෝ ඒ පින්වතුන්ටත් ඒ පවුලේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුව සැලසේවා. භයානක සසරෙන් නිදහස් වෙන්න ලැබේවා. කොරෝනා වසංගතයෙන් රෝගී වී සිටින සියලු දෙනා ඉක්මනින් නිරෝගී සුව ලබත්වා. ලෝක ව්‍යසන කොරෝනා වසංගතය මේ පින් බලෙන් දුරින්ම දුරු වෙත්වා. ඔබ අප කාටත් මේ භයානක සසර ගමනේ නිදහස් වෙන්න උතුම් සත්පුරුෂ ඇසුරේ ගෞතම සසුනේ පිහිට ලබා ගන්නට වාසනාව ලැබේවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න.